11 වසර ඉතිහාසයේ පළවෙනි පාඩම යටතේ කෙටි සටහන කාර්මික විප්ලවය. කාර්මික විප්ලවය යනු මිනිසා සිය දෑතේ සවියෙන් භාණ්ඩ නිෂ්පාදනය කිරීම වෙනුවට යන්ත්‍ර සූත්‍ර යොදාගෙන භාණ්ඩ නිෂ්පාදනය කරමින් දශක 6ක පමණ කාලයක් තුළ කාර්මික හා තාක්ෂණික ක්ෂේත්‍රයේ ඇති කළ පුළුල් වෙනසයි. 18 වන සියවසේ අගභාගයේදී බ්‍රිතාන්‍යයෙන් කාර්මික විප්ලවය ආරම්භ විය. කාර්මික විප්ලවය යුරෝපයේ ආරම්භ වීමට බලපෑ ප්‍රධාන හේතුව වෙළඳාමයි. 18 වන සියවස වන විට ප්‍රංශය, පෘතුගාලය, ඉස්පාඤ්ඤය වැනි රටවල් යටත් වී පිහිටුවාගෙන බහුල වශයෙන් වෙළඳ කටයුතුවල නිරත වුවත් එංගලන්තයෙන්ම කාර්මික විප්ලවය ආරම්භ වීමට බලපෑ හේතු රාශියකි. කාර්මික විප්ලවය බ්‍රිතාන්‍යයෙන් ආරම්භ වීමට බලපෑ හේතු. වෙළඳාමේ දියුණුව, කර්මාන්ත සඳහා මුදල් ආයෝජනය කළ හැකි ධනවත් ධනපති පන්තියක් බිහිවීම, ජනගහනය වර්ධනය වීමත් එමගින් භාණ්ඩ සඳහා වූ ඉල්ලීම වැඩිවීම, යුරෝපයේ පුනරුදයක් සමග සිදු වූ විද්‍යාත්මක දැනුමේ වර්ධනය තුළින් යන්ත්‍ර සූත්‍ර නිපදවීමට අවශ්‍ය දැනුම ලබා ගැනීමට හැකිවීම, යන්ත්‍ර සූත්‍ර නිපදවීමට අවශ්‍ය යකඩ සහ වාහන වැනි ඛනිජ සම්පත් මෙන්ම බලශක්තිය සඳහා අවශ්‍ය ගල් අඟුරු එංගලන්තයේ බහුල වීම, බ්‍රිතාන්‍ය මගින් පනවා තිබූ වාණිජ නීති, ඉඩම් කොටු කිරීමේ ව්‍යාපාරය සහ එමගින් බිහි වූ අතිරික්ත ශ්‍රමය, බැංකු සහ මූල්‍ය ආයතනවල බිහිවීම, බ්‍රිතාන්‍යයේ පැවති දේශපාලන ස්ථාවරත්වය මෙන්ම පාර්ලිමේන්තුවෙන් හිමි වූ සහයෝගයත්, කුඩා දිවයිනක් වීම, රට පුරා විහිදුණු ඇල මාර්ග පද්ධතියක් තිබීම, ලන්ඩන් නගරය භාණ්ඩ බෙදා හරින මධ්‍යස්ථානයක් වීම, භාණ්ඩ සඳහා ඉහළ මිලක් ලබා ගැනීමට හැකිවීම, බ්‍රිතාන්‍ය ජනතාව තුළ පැවති ආකල්ප සහ සමාජ පසුබිම කාර්මික විප්ලවය එංගලන්තයෙන්ම ආරම්භ වීමට බලපෑ හේතු ලෙස හඳුනා ගන්න පුළුවන්. බ්‍රිතාන්‍යයේ කාර්මික විප්ලවය පේෂ කර්මාන්තය, යකඩ හා වාණි කර්මාන්තය, ගල් අඟුරු කර්මාන්තය යන ප්‍රධාන කර්මාන්ත තුනක් ඇසුරින් සිදුවිය. පේෂ කර්මාන්තය යටතේ බ්‍රිතාන්‍ය රෙදි පිළිවෙළට යටත් ඉස්තර ඉහළ ඉල්ලුමක් හිමිවීම නිසාවෙන් පේෂ කර්මාන්තයේ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කළේය. වර්ෂ 1733 දී ජෝන් කේ විසින් දුවන නඩාව නිපදවීමත් සමග රෙදි විවීම වේගවත් විය. ජේම්ස් හා ග්‍රීව්ස් විසින් 1764 දී කපු කැටීමට ජෙනී නැමැති යන්ත්‍රය නිපදවීය. 1769 දී රිචඩ් ආර් රයිට් විසින් ජල බලයෙන් ක්‍රියා කරන නූල් කඨින යන්ත්‍රයක් නිපද වූ අතර එය ජල රාමුව ලෙස හැඳින්විය. මෙම යන්ත්‍රය පෙර යන්ත්‍රවලට වඩා කාර්යක්ෂම වුවත් යන්ත්‍රය විශාල වීම, ක්‍රියාත්මක කිරීමට වේගවත් ජල ධාරාවක් අවශ්‍ය වීම යන අඩුපාඩුකම් තිබුණි. 1779 වර්ෂයේදී සැමුවෙල් ක්‍රොම්ප්ටන් විසින් මියුල් යන්ත්‍රය නිපදවීමෙන් ශක්තිමත් ලෙස නූල් සකසා ගැනීමට හැකි විය. 1785 දී පමණ එඩ්මන්ඩ් කාර්ට්රයිට් විසින් මියුල් යන්ත්‍රය වාෂ්ප බලයෙන් ක්‍රියා කරවීමේ ක්‍රමයක් සොයා ගන්නා ලදී. යකඩ හා වාණි කර්මාන්තය යටතේ බ්‍රිතාන්‍ය යපස් නිධි බහුල රටක් වන අතර කාර්මික විප්ලවයට පෙර සිටම ආයුධ, ගෘහ උපකරණ හා කෘෂි උපකරණ සෑදීමට බ්‍රිතාන්‍යයෝ යකඩ හා වාණි නිපදවමින් සිටි අතර යපස් උණු කරන ලද්දේ දර භාවිතයෙනි. ඒබ්‍රහම් ඩර්බි විසින් ගල් අඟුරු යොදා යපස් උණු කිරීමේ ක්‍රමයක් සොයා ගන්නා ලදී. එමගින් වාට්ටු කළ යකඩ නිපදවීමට හැකි විය. 1784 වර්ෂයේදී හෙන්රි කෝට් විසින් රෝලර් යන්ත්‍රය නිපදවීමත් සමග පදම් කළ යකඩ නිපදවීමට හැකි විය. වර්ෂ 1856 දී හෙන්රි බෙසමර් විසින් යකඩවල ඇති අපද්‍රව්‍ය ඉවත් කරමින් වාණි නිපදවීමට නව ක්‍රමයක් සොයා ගන්නා ලදී. 1860 දී විවෘත උදුන් ක්‍රමය සොයා ගැනීමත් සමග උසස් තත්ත්වයේ වාණි නිපදවීමට හැකියාව ලැබුණි. එමෙන්ම ලාභදායී මෙන්ම ඉක්මනින්ද වාණි නිපදවීමට හැකි විය. විලියම් සීමන්ස් විසින් යපස් උණු කිරීමට විදුලි මුදුනක් නිපදවීය. ගල් අඟුරු කර්මාන්තය යටතේ බ්‍රිතාන්‍යයේ දකුණු වේල්ස්, යෝර්ක්ෂයර් හා ලැන්කැෂයර් ගල් අඟුරු ආකර වලින් බහුල ප්‍රදේශ කිහිපයකි
යපස් උණු කිරීම, යන්ත්‍ර සූත්‍ර ක්‍රියා කරවීම, නිවෙස්වල භාවිතය සඳහා ලාභදායී බලශක්තියක් ලෙස ගල්ලංගුරු ජනප්‍රිය වී තිබුණි. ගල්ලංගුරු කැණීමේදී ආකරවල එකතු වන ජලය ඉවත් කිරීම, ආකර පතුලේ විස වායු තිබීම, ආකර පතුලේ උෂ්ණත්වය වැඩිවීම, ආකර තුළට ජල ආලෝකය සැපීම වැනි දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුවිය. තෝමස් නිව්කොමන් විසින් ආකරවල ජලය නල මගින් ඉවත් කිරීමට හා වාතය කෘත්‍රිම ලෙස සිසිල් කිරීමට වාෂ්ප එන්ජිමක් සොයා ගන්නා ලදී. ජේම්ස් වොට් විසින් නිව්කොමන්ගේ වාෂ්ප එන්ජිම වැඩි දියුණු කරමින් විධිමත් වාෂ්ප එන්ජිමක් නිපදවන ලදී. හම්පි ඩ්‍රේව් විසින් ආරක්ෂක ලාම්පුව නිපදවීමෙන් ආකරවලට අවශ්‍ය ආලෝකය සම්බන්ධයෙන් වූ ගැටලුවද නිරාකරණය විය. යකඩ කේබල් කම්බි මගින් ආකරවලින් ගල්ලංගුරු පිටතට ගෙන ඒමේ ක්‍රමයක් 1839 වන වර්ෂයේදී සොයා ගන්නා ලදී. ගල්ලංගුරු කර්මාන්තයේ දියුණුවත් සමග එහි අතුරු ප්‍රයෝජන ලෙස ගල්ලංගුරු පිරිසීමෙන් ලැබෙන ගල් තාර මහා මාර්ග ඉදි කිරීම සඳහා යොදා ගැනුණි. ගල්ලංගුරු මගින් රෙදි පිරි සායම් කිරීමට අවශ්‍ය සායම් වර්ගද නිෂ්පාදනය කිරීමට හැකි විය. ඖෂධ, සුවඳ විලවුන්, තෙල් හා පොහොර නිපදවීමට ගල්ලංගුරු යොදා ගැනුණි. කාර්මික විප්ලවයේ ව්‍යාප්තිය. වෙනත් ශ්‍රේෂ්ඨ කරා ව්‍යාප්ත වීම, වෙනත් රටවල් කරා ව්‍යාප්ත වීම යන ප්‍රධාන මාතෘකා දෙකක් ඔස්සේ අනුමාතෘකා දෙකක් ඔස්සේ කාර්මික විප්ලවයේ ව්‍යාප්තිය සාකච්ඡා කරන්න පුළුවන්. ඒ අනුව වෙනස් ශ්‍රේෂ්ඨ කරා ව්‍යාප්ත වීම යටතේ ප්‍රධාන වශයෙන් ප්‍රවාහනය, සංනිවේදනය, කෘෂිකර්මාන්ත යන අංශවල කාර්මික විප්ලවයේ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ආකාරයක් දකින්න පුළුවන්. ඒ අනුව ප්‍රවාහන ක්ෂේත්‍රයේ ව්‍යාප්තිය කර්මාන්ත ශාලාවලට අවශ්‍ය අමුද්‍රව්‍ය ප්‍රවාහනය සහ නිමිද්‍රව්‍ය වෙළඳපළවල් කරා ගෙන යාම සඳහා මාර්ග පහසුකම් වැඩි දියුණු කිරීමේ අවශ්‍යතාවය මතුවිය. 1811 වර්ෂයේ ජෝන් මැකඩම් මහා මාර්ග ඉදි කිරීම සඳහා මැකඩම් ක්‍රමය සොයා ගන්නා ලදී. මැකඩම් ක්‍රමය යනු ලොකු ගල් හා පස් අතුරා කරන ලද ශක්තිමත් අත්තිවාරමක් මත කුඩා කළු ගල් කැබලි අතුරා තලා මට්ටම් කොට මහා මාර්ග තැනවීමේ ක්‍රමයයි. 1814 දී ජෝර්ජ් ස්ටීවන්සන් වාෂ්ප බලයෙන් ක්‍රියා කරන දුම්රිය එන්ජිම නිපදවිය. 1807 දී ඇමරිකන් ජාතික රොබර්ට් ෆූල්ටන් දුම් බෝට්ටුව නිපදවීය. හෙන්රි බෙල් දුම් නැව නිපදවීය. 1885 දී ජර්මනියේ ඩෙම්ලර් මෝටර් රථය නිපදවිය. 1903 දී ඇමරිකාවේ රයිට් සහෝදරයන් ගුවන් යානය නිපදවීය. සංනිවේදන ක්ෂේත්‍රයේ ව්‍යාප්තිය. සංනිවේදන ක්ෂේත්‍රයේ ව්‍යාප්තිය යටතේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ දියුණුවට සමගාමීව සංනිවේදන ක්ෂේත්‍රයේද වේගවත් දියුණුවක් දක්නට ලැබිණි. 1840 දී පෙනී තැපැල් සේවය තුළින් පැන්සයක් ගෙවා රටේ ඕනෑම තැනකට ලිපි යැවීමට හැකි විය. 1844 දී සැමුවෙල් මෝර්ස් විදුලි පණිවිඩ ක්‍රමය සොයා ගන්නා ලදී. 1876 දී ඇලෙක්සැන්ඩර් ග්‍රැහම් බෙල් විසින් දුරකථනය සොයා ගන්නා ලදී. 1895 දී ගුග්ලි මාකෝනි විසින් ගුවන් විදුලිය නිපදවිය. ජෝන් ලෙගී බෙයාර්ඩ් විසින් රූපවාහිනිය සොයා ගන්නා ලදී. කෘෂිකර්මාන්තයේ ව්‍යාප්තිය යටතේ කාර්මික විප්ලවය සමග කෘෂි ක්ෂේත්‍රයේ වර්ධනයක් ඇතිවීමට බලපෑ කරුණු කිහිපයකි. ඒ අනුව මහා පරිමාණ ගොවි බිම් ආරම්භ කිරීම, ශස්‍ය මාරුකමය, සත්ත්ව පාලන කටයුතු සඳහා නව තාක්ෂණය යොදා ගැනීම, නව කෘෂිකාර්මික ක්‍රම හා උපකරණ භාවිතය යන කරුණු කාර්මික විප්ලවය සමග කෘෂි ක්ෂේත්‍රයේ වර්ධනයක් ඇතිවීමට බලපෑ ප්‍රධාන කරුණු කිහිපයක් වෙනවා. ශස්‍ය මාරුකමය හඳුන්වා දීම තුළින් ලෙඩ රෝග ව්‍යාප්තිය අවම වීමටත් ඵලදායීතාවය වැඩි වීමටත් හේතු විය. ජෙන් රෝටල් විසින් නගුල් වලින් පේලියට වැපිරීමේ ක්‍රමයක් හඳුන්වා දෙන ලදී. එමගින් වැපිරීමට අවශ්‍ය බීජ ප්‍රමාණය අඩු කර ගැනීමට හැකි විය. ක්‍රි.ව. 1800 වන විට ගුවානෝ නමින් පොහොර විශේෂයක් දකුණු අප්‍රිකාවේදී නිෂ්පාදනය විය. කාර්මික විප්ලවය වෙනත් රටවල් කරා ව්‍යාප්ත වීම යටතේ බ්‍රිතාන්‍යයෙන් ආරම්භ වූ කාර්මික විප්ලවය ඉතා කෙටි කලක් තුළ ආසියා, ඇමරිකා, අප්‍රිකා මහද්වීපවලටත් පැතිරී ගියේය.
දානමවන සියවස වන විට වෙනත් රටවල් කරා කාර්මික විප්ලවය පැතිරී යාමට බලපෑ කරුණු කිහිපයකි. ඒ අනුව ජනගහනය වර්ධනය වීමෙන් භාණ්ඩ ඉල්ලුම වැඩි වීම, යුරෝපය තුළ ප්‍රවාහනය වර්ධනය වීම, ප්‍රංශය හා ජර්මනිය ගල් අඟුරු සොයා ගැනීම කරුණු දක්වන්න පුළුවන්. කාර්මික විප්ලවයේ ප්‍රතිඵල දේශපාලන, සමාජ හා ආර්ථික ක්ෂේත්‍රවල පුළුල් වෙනස්කම් ඇති කළේය. ඒ අනුව දේශපාලන ක්ෂේත්‍රයේ සිදු කළ වෙනස්කම් ලෙස ධනපති පන්තියක් සහ නිර්ධන පන්තියක් බිහිවීම, වෘත්තීය සංගම් වැඩවර්ජන, අයිතිවාසිකම් දිනා ගැනීමට සටන් ආදී ආරම්භ වීම, ලිබරල් වාදය, සමාජවාදය වැනි දේශපාලන දර්ශනවල ව්‍යාප්තිය, ඇඩම් ස්මිත් විසින් නිර්බාධවාදය නම් සංකල්පය ඉදිරිපත් කළේය. රාජ්‍ය නිර්බාධවාදය යනු රටේ ආර්ථික කටයුතුවලදී පෞද්ගලික අංශයේ සහභාගීත්වය දිරිමත් කිරීම හා රජයේ මැදිහත් කිරීම අවම කිරීමයි. නව අධිරාජ්‍යවාදය යටතේ තම යටත් විජිත පුළුල් කර ගැනීමට කටයුතු කිරීම නිසාවෙන් පළමු ලෝක සංග්‍රාමය ඇතිවීමට හේතුවක් විය. ආර්ථික ක්ෂේත්‍රයේ ඇති කළ වෙනස්කම් කාර්මික නිෂ්පාදන පුළුල් වීම, වෙළඳ හා වාණිජ කටයුතු ආර්ථික ක්ෂේත්‍රයේ පෙරමුණ ගැනීම, ධනපති පන්තියක් හා වෙළඳ පන්තියක් වර්ධනය වී ඉදිරියට පැමිණීම, ස්වයංපෝෂිත ආර්ථික ක්‍රමය බිඳ වැටී කම්කරු පිරිසක් බිහිවීම, ආනයන අපනයන ආර්ථිකය ඉදිරියට පැමිණීම, ධනවාදී ආර්ථික රටාව ලොව පුරා ව්‍යාප්ත වීම, බද්ධ ව්‍යාපාර සමාගම් බිහිවීමත් පසු කාලීනව මෙම සමාගම් බහුජාතික සමාගම් බවට පත්වීම, සමාජ ක්ෂේත්‍රයේ ඇති කළ වෙනස්කම් කාර්මික විප්ලවය තුළින් සමාජයට යහපත් මෙන්ම අයහපත් බලපෑම් ඇති විය. කාර්මික භාණ්ඩ මිනිසුන්ට පහසු මිලට ලබා ගැනීමට හැකිවීම, කර්මාන්ත ශාලා නිසා විශාල වශයෙන් රැකියා අවස්ථා බිහිවීමත් මිනිසුන්ගේ ජීවන තත්ත්වය වර්ධනය වීමත් සිදුවිය. නව නගර බිහිවීමත් නගරවල විශාලත්වය ශීඝ්‍රයෙන් වර්ධනය වීමෙන් නගර ජනාකීර්ණ වීම සිදුවිය. පන්ති සහිත සමාජයක් බිහිවීම ප්‍රධාන සමාජ ප්‍රතිඵලයකි. යුරෝපයේ කාර්මික විප්ලවයත් සමගින් බිහි වූ ධනවතුන්, ඉඩම් හිමි සහ මධ්‍යම පන්තික ධනවතුන් ලෙස කොටස් දෙකකි. නිර්ධන පන්තිය හෙවත් කම්කරු පන්තිය ඉතා පීඩිත කොටසක් විය. බීමත්කම සහ විවිධ අපචාර සමාජයේ වර්ධනය විය. පරිසර දූෂණය සිදුවීම විය. කාර්මික විප්ලවය ශ්‍රී ලංකාව කෙරෙහි ඇති කළ බලපෑම. කාර්මික විප්ලවයේ ආරම්භක අවධියේ මෙරට බ්‍රිතාන්‍ය යටත් ඉදිරිතයක් ලෙසින් පැවතීම නිසා කාර්මික විප්ලවයේ බලපෑම මෙරටින් හඳුනා ගැනීමට හැකි විය. තේපොල්, රබර් වැනි භෝග ආශ්‍රිතව වතු වගාව ආරම්භ වීම සිදු වූ අතර ඒ ආශ්‍රිතව විවිධ කර්මාන්ත බිහි විය. ඊට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර බ්‍රිතාන්‍යයෙන් ගෙන්වීය. 1804 දී ෆ්‍රෙඩරික් නෝත් ආණ්ඩුකාරවරයා විසින් කෝපි කෙටීමට මෝලක් ඇරඹීය. තේ නිෂ්පාදනයේ බොහෝ කාර්යයන් යන්ත්‍ර සූත්‍ර මගින් සිදු කිරීම. මැකඩම් ක්‍රමය 1885 දී මෙරටට හඳුන්වා දීම, මෙරට කම්කරු පන්තියක් බිහිවීම, වතු හිමියන් සහ කර්මාන්ත හිමියන්ගෙන් සැලුම් ලත් උගත් මධ්‍යම පන්තියක් බිහිවීම, බැංකු ආරම්භ වීම, මහා මාර්ග සහ දුම්රිය මාර්ග ඉදිවීම, ආසියාවේ ප්‍රථම වතාවට අශ්ව කරත්ත ධාවනය මගින් තැපැල් සේවයක් ආරම්භ කිරීම, 1857 දී මෙරට මුල්ම තැපැල් මුද්‍රණය නිකුත් කිරීම, ටෙලිග්‍රාෆ් සේවය 1858 දී ආරම්භ වීම. හොඳයි දුවේ පුතේ, කාර්මික විප්ලවයේ කෙටි සටහන ඔයාලත් එක්ක කතා කරලා අවසන් වෙනවා. තවත් කෙටි සටහනකින් අපි 11 දෙවන පාඩමත් සමග ඊළඟ වීඩියෝ එකකින් හමු වෙන්නම් ඔයාලව. එතකන් සුබ දවසක්. මතක නැතුව අපේ channel එක subscribe කරන්න. ඔයාලට ගොඩක් වැදගත් වේවි ඔයාලගේ ඉතිහාසය වෙනුවෙන් තරඟ වලට මුහුණ දීමේදී.